මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පානදුර වලාන ශ්‍රී විජයමාවතේ අංක 25 දරණ ස්ථානයේ පදිංචි SL විමල් සිරිලාල් මහතා, NM විනිතා කල්යාණි ලියනගේ මහත්මිය සහ NM ලක්මිනි රාධිකා මෙනවිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් අද දින ජන්මදිනයේ යෙදෙන SL විමල් සිරිලාල් මහතාට සහ NM ලක්මිනි රාධිකා මෙනවියට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම NM කල්යාණි ලියනගේ භාර්යාව ඇතුළු පවුලේ සියලු දෙනාටද නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. විමල් සිරිලාල් මහතාගේ පියාණන් වන මීට වසර 34කට පෙර මියගිය SL සිරිසේන මහතා සහ මෑණියන් වන මීට වසර 21කට පෙර මියගිය K සෝමාවතී මහත්මිය, NM විනිතා කල්යාණි ලියනගේ මහත්මියගේ සහ NM ලක්මිනි රාධිකා මෙනවියගේ මෑණියන් වන මීට වසර 16කට පෙර මියගිය DE අමරසිංහ මහත්මිය සහ පියාණන් වන මීට වසර 6කට පෙර මියගිය NM සෞන්දරිස් මහත්මයා සහ විමල් සිරිලාල් මහතාගේ කුඩම්මා වන GW මල්ලිකාද සිල්වා මෙනවියගේ ගුණානුස්මරණය කිරීමටත් මෙම උතුම් පුණ්‍ය කර්මය අනුමෝදන් වී ඉක්මන් භවයකදීම නිර්වාණ මාර්ගය පූර්ණය වීමටත් හේතු වාසනා වේවා. දෙපාර්ශවයේම නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔවුන් අතර පින් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අය වෙත්නම් ඔවුන් හටද මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ලෝකවාසී සියලු සත්වයාට, දෙපාර්ශවයේම සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට සහ ධර්මදේශනය ශ්‍රවණය කරන්නා වූ සියලුම පින්වතුන්ට ධර්ම දානමය පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය සහ සුවපත් බව ඇතිව නිර්වාණගාමී මාර්ගයට පිවිසීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ගෞරවනීය දේශක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දේශකයාණන් වහන්සේට මේ භවය තුලදීම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම උතුම් පුණ්‍ය කර්මය හේතු වේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලංකාවාසී සහ ලෝකවාසී සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ලැබීමටත් මෙම පුණ්‍ය කර්මය හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ උදයව්වයං තී. ධර්මානුශාසනාව සම්බන්ධ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ සද්ධාකාමී ලංකාවාසී ලෝකවාසී පින්වතුනි, මෙම ගාථාව ඔබට හුරු දෙයක්. නමුත් මේ ගාථාවෙන් පරණ බණක් කියන්න නෙවෙයි මම මේ සෝදානම් වෙන්නේ අලුත් බණක් කියන්න. ඒ වගේම මේකට හේතුවක් තියෙනවා. මෙන්න බලන්න. මාතෘකාව පංචස්කන්ධය කුමක්දයි කෙටියෙන් පැහැදිලි කර පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කර නොගැනීම සඳහා පෘථග්ජන ශ්‍රාවකයා විසින් කටයුතු කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කිරීමට අදාළ ධර්මදේශනාවක් කරන ලෙස ආරාධනා කරමි. මේ සඳහා වර්තමාන සමාජයේ දක්නට ලැබෙන සිද්ධීන් උපයෝගී කරගෙන පැහැදිලි කිරීම කරන්නේ නම් මැනවි. එතකොට වර්තමාන ලෝකයේ සිදුවෙන සිද්ධීන් පැහැදිලි කරන්න ගොත් පරණ ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. නමුත් මේ ඉල්ලීමේ නොගැලපෙන තැන් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට තේරුණාට ඒක හරි කියලා මට තේරෙනවා ඒක යම් යම් සුසුකම් තියෙනවායි කියලා අපි වහදමු. එකක් තමයි පෘථග්ජන ශ්‍රාවකයා මේ පංච උපාදානස්කන්ධය කර නොගැනීම කියන එක වළංගු නැති එකක්. මොකද ඔය පෘථග්ජන ශ්‍රාවකයා කියන එක තමයි පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්නවා කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය කරවට පත් නොකර ගන්න ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඒක තමයි මේ බුදු සමයේ විශිෂ්ට පැහැදිලි කිරීම සොයා ගැනීම.
ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියලා කියන්නේ අඳුම් මාරු කරගන්නවට එහෙම නෙවෙයි, දැක්ම වෙනස් කරගන්නවට. ඒක තමයි අපි කතා කරන්න ඕන. මිනිසාගේ දැක්ම වෙනුවට මිනිසාගේ දැක්ම සම්පූර්ණයෙන්ම ආත්මවාදී පුද්ගලයෙක් මිනිසා, බුදුන් වහන්සේ අනාත්ම දර්ශනයක්. ඉතින් මේ දෙක ඒක පරිවර්තනය කරගන්න එක විතරනේ කරන්න තියෙන්නේ. නමුත් ඒක පොතේ එහෙම තිබුණාට කෙනෙකුට තේරෙන්නේ නැහැ. යනවා අපි මේ පැහැදිලි කිරීම කරමු. මේ ගාථාව බොහොම ප්‍රසිද්ධ ගාථාවක්. මේකෙත් මේ කතාව තිබෙනවා හැබැයි. යෝචේ එදා සිද්ධියක් ඕකේ තිබෙනවා නේ ධම්මපදයෙන් ගත්ත හැකි. නමුත් අපි වර්තමානයේ ගත්තොත් යමෙක් වස සතන් ජීවේ. කෙනෙකුට අවුරුදු අපි කියමුකෝ 100ක් ජීවත් වෙනවා කියලා. 100ට වැඩි ඈත් ඉන්නවා, අඩු ඈත් ඉන්නවා. නමුත් මෙහි සඳහන් කරනවා අපස්සං උදයව්‍ය. අපස්සං කියනවා නොදකින්නට. අර උදයව්‍ය කියන එකෙන් කියන්නේ උදේ හට ගැනීම, වැයවීම, නැතිවීම. මොනවද? ස්කන්ධ පංචකේ. ස්කන්ධ පංචකේ හට ගැනීම, වැයවීම පාඩම් කරගෙන නෙවෙයි, නෝනින් නොදැක අවුරුදු 100ක් ගත කරනවාද? ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ නෑ. එක දිනක් එකහං ජීවිතංසයෝ. ඒ පංචස්කන්ධේ ඉපදීම මැරීම කියන කාරණාවට අවතීර්ණ වෙලා කාරණාව තුළ ජීවත් වෙනවා නම් ඔය සතන් ජීවය කියන එකේ තේරුම ජීවත් වෙනවා කියන එකනේ. වනම් ඒ බුදුරදුර දකින්න ශ්‍රේෂ්ඨ ජීවිතය. අන්නේ පංචස්කන්ධය තුළ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ ජීවිතයට පත් වෙන්නට බොහෝ විට වාසනා ගුණය සහ ඉඩකඩ ඇති අය තමයි නූතන යුගයේ මිනිසුන් අතර ඉපදිලා මොන ආගමේ හිටියත් බෞද්ධයින් අතර වෙන්නත් පුළුවන්, වෙන තරක වෙන්නත් පුළුවන්. අර සිදුහත් තාපසතුමා කිංසච්ච ගවේෂී කිංකුසල ගවේෂී වුණා වගේ තැනින් තැනට යමින් අනුන් කරන්න කියන කැමදේම කරමින් කුමක් සත්‍ය කුමක්දයි හොයමින් යන අය. අපට බුදු සමය පිළිබඳව කිසියම් වෙනස් ආකාරයක දම් දෙසුමකට සවන් දී අපි මේ ගමනෙන් පෙරම්පිරුව අපිට පටන් ගත්තා වගේ ඔබටත් සෞදිස්ස මාධ්‍ය ගොඩක් තිබෙන නිසා අරන්සනාසි වෙන නිසා කොතනින් හරි ඔය ඔබේ හොයපු පුරුද්ද සතර පුරුද්ද ඔබ දියුණු කළ තැන් සිට ඉදිරියට එන්න අවශ්‍ය ශබ්දය ඇහෙන්න පුළුවන්. එතකොට ඔබට අර පෘථග්ජන කියන ගොඩට අයිති වෙලා අවුරුදු 100ක් ජීවත් වුණාට ඒත් ඒකට අදාළ දුක් ටික විඳින්න ඉන් එහා පැත්තට සතරක් හදන වරුණා වෙනත් ලැබෙන ප්‍රතිලාභයක් නැහැනේ. අවස්ථාව මගහැරිය යන එක හැරුණාම. නමුත් ඔබට ඔබේ ලබාගත් ජීවිතය ශ්‍රේෂ්ඨ එකක් කරගන්න පුළුවනි. නළුවෝ නිලියෝ විශේෂඥයෝ දේශපාලනඥයෝ නිවේදකයෝ කියන හැටියට නෙවෙයි. බුදුවරු නැමැති ශ්‍රේෂ්ඨ උත්තමයෝ කියන හැටියට. උන්වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයෙන් සලකලා තියෙන්නේ කොමක්ද? නැත්නම් වර්තමානයේත් එබඳු සම්මාන සහිත ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ හැදෙනවා විවිධ පැති වලින්. එක් ශ්‍රේෂ්ඨයක් සඳහා, එක දෙයක් සඳහා. නමුත් ඒවා ශ්‍රේෂ්ඨ නම් මේක අතිශ්‍රේෂ්ඨ. නැත්නම් ඒවා ලෞකික, මේක ලෝකෝත්තර. එසා මේ බුදු සමයේ වැදගත් කරුණක් තමයි මේ පංචස්කන්ධයේ ඉපදීම මැරීම කියන කාරණය පිළිබඳව. නමුත් වචන පහදන ගැනීම හෝ නෙවෙයි, ඒ තුල ජීවත් වීම.
ඒ තුළ ජීවත් වෙන්න ඕන. ඒ තුළ ජීවත් වීම සඳහා එය පළමුව නිවැරදිව තේරුම් ගන්න ඕන. නිවැරදිව තේරුම් ගන්න ඕන කියන වචනේ මා යොදන්නේ මාද දහම් පාදල හෝ පිරිවෙන ඔස්සේ ඒ වචන පහ පාඩම් කරගත්තා වුණාට මහානගමෙත් අවුරුදු 25ක් යනතුරු නිවැරදිව තේරුම් ගත්තේ නැහැ. ඒක නිවැරදිව තේරුම් ගත්තේ නැත්නම් අදාළ රාජකාරිය බාර ගන්න කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එවිට තථාගතවරු පැහැදිලි කරන ආකාරය හොයාගන්න යන්නට පොත උදව් වෙන්නේ පෙළ දහමක් වශයෙන්. පොතේ මේ පෙළ තිබෙනවානේ. කන්දක වර්ගයේ පුරාම පෙළ තිබෙනවා. පෙළට අදාළ අටුවාව තියෙන්නේ ඔබ ළඟ. ලෝකයේ අටුවාව කියලා පොතට කිව්වට මම කියන්නේ අටුවාව ඔබ ළඟ තියෙනවායි කියලා. එහි අර්ථය ඔබ ළඟ සිදුවෙන දේ තමයි එහි පැහැදිලි කරලා තිබෙන්නේ. ඒක විභාගයට පාඩම් කරන එක පොතෙන් පාඩම් කරන එක. ඔබ ළඟ දැක ගන්න එක. ඔබ ළඟ දැක ගැනීමේදී ඔබට තේරෙවි අර ශ්‍රේෂ්ඨ නොවන ජීවිතය තුළ ඔබ ජීවත් වෙනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය තුළ ජීවත් වෙනවා. පෘථග්ජනෙක් වශයෙන්. ඒ නිසා දුකයි කියන්න සහ දුක් විඳින්න ඇරුණාම දුක නැති වූ තැනටපත් වෙන්න උරුමයක් නැහැ. ඒ නිසා ශ්‍රේෂ්ඨ නැහැ ජීවිතේ. මේ ශ්‍රේෂ්ඨත්වයේ දුක නැති වී ජීවත් වෙන එක. එවිට මේ සියවස් ගණනාවක් තිස්සේ වදන් ව්‍යවහාරය තුළ භාවිතා කළා වූ වැරදි අර්ථකථන ඔස්සේ අපි එතැන්වල හිර වෙලා නතර වෙලා. ඒ නිසා ඔබට මේ ඉල්ලා තිබෙන්නේ කෙටියෙන් පැහැදිලි කරන්න කියලානේ. එහෙනම් ඔබ මේ මොකුත් දන්නේ නැත්නම් මේ කෙලින් බලා ගන්න මේක. ස්කන්ධ නැමැති සමූහය හටගනිත්ම දිරත්ම මැරෙත්ම. ඔබ මොහොතක් පාසා උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. ඒ කන්ද සම්බන්ධයෙන් අටුවා විස්තර කරන සිද්ධියක්. අර ජීවිතාවසානයේ මේ යාම මව්කුසෙන් බිහි වෙනකොට මොහොතක් පාසා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ දිරීම සහ මැරීම සිදු වෙනවා. නමුත් එය වරදවා ගැනීමෙන් ඒ හටගෙන දිරා මිය යාම නැමැති ස්වාභාවිකත්වයට මුහුණ දෙන්න නොදන්නාකම තුළ ඔබ සසරකට සසර දුගකට සසර පැවැත්මකට මැදි වෙනවා. ඒ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීමේ වරද. එහි දඬුවම තමයි ඔබට හමු වෙන්නේ. එවිට අර සොහනට ගෙනහියන පංචස්කන්ධය මහලු වෙන පංචස්කන්ධය දවාලන පංචස්කන්ධය කියන අර්ථයෙන් ගන්න එපා. එතකොට ඒ කිව්වේ කයට. තවමත් මේ රටේ එහෙම කියනවා. ලෝකේ ජීවත් වෙන්නට අපි එකතු වෙන්න ඕන දරවල් 6කින්. ලෝකේ ජීවත් වෙනකොට අපි පවත්වන්න ඕන ඉරියව් 4ක්. තිට්ටන් චරන්න තින්නෝවා සයානෝවා පැන් පැහැදිලි කරනවා. සිටමින් හිඳමින් යමින් නෙමින් දිගාවේ කියලා. එහෙම නැත්නම් පැහැදිලි කරනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් ගන්න අරමුණක් සමග එකතු වෙමින් කියන එක. මෙන්න අරමුණක් සමග එකතු වෙන ක්‍රියාවලිය තමයි මේ පංචස්කන්ධ ඉපදීම මැරීම කියලා කියන්නේ. එතකොට ඒක කිසි ගැටලුවක් නැහැ. ඕපපාතික ප්‍රතිසන්දියටත් ගැලපෙනවා, අපායටත් ගැලපෙනවා, දිව්‍ය ලෝකයටත් ගැලපෙනවා, බඹලෝකටත් ගැලපෙනවා. නමුත් ඒක කය කියන්න ගත්තොත් හරි, ඒකේ රූප ශරීරය හෝ පඨවි ආපෝ තේජෝ කියන්න ගත්තොත් හරි, එතනින් එහාට උන්ට බඹලෝ යන්නේ මොනවද, දිව්‍යයන් අතර මොනවද තියෙන්නේ කියන දෙයට උත්තර දෙන්න ක්‍රමයක් නැතුව යනවා. මන්දයත් ඔබ පිළිගන්නවානේ අපාය නම් පංච උපාදානස්කන්ධය තියෙනවායි කියලා. නමුත් දෙවියෝ කියනවානේ අපි සක්කායෙන් මිදලා ඉන්නවායි කියලා. හිතුවට අපිත් සක්කාය තුල හෙවත් පංච උපාදානස්කන්ධය තුල මේ දිව්‍ය සැප විඳින්නේ කියලා.
බුදුන් වහන්සේ වදාරනවානේ කෙනෙකුට බඹලෝ ප්‍රාර්ථනා කරන්න එපා හිත තියෙන සක්කායවත් පංච උපාදානස්කන්ධය කියලා. අන්න මේ බුදුදහමෙන් පෙන්නන සදහම් මග විවර කර ගැනීමකින් තොරව මිනිසා කරන කර්මයන්ගේ විපාකයක් වශයෙන් ඔවුන්ට කාම දුගතිය කාම සුගතිය රූප භවය අරූප භවය කියනවා මේ භවගාමිත්‍ය හිමි වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල. ඒ හැමතැනම මේ කයක් තිබුණත් නැතත් පංච උපාදානස්කන්ධය තියෙනවා. අප ළඟ කයක් තුල පංච උපාදානස්කන්ධය. දෙවියන් තුල එබඳු ඝන කයක් නැතුව පංච උපාදානස්කන්ධය. බ්‍රහ්මයින් තුල එබඳු පංචකාමයක්වත් නැතුව සංසුන් සමාධිය තුල ඒත් පංච උපාදානස්කන්ධය. එහෙන් තෝරන්න බෑ අපි තුලින් තෝරාගනිමු. මේකට ඉතින් සංයුත්ත නිකායේ සත්තට්ඨාන කුසල සූත්‍රය මම මෑතදී ඔබට ඉදිරිපත් කළා. මෙන්න මෙහෙමයි මේක තිබෙන්නේ කියලා. ඔබ හැම විටම පස් දොරෙන් ලබන අරමුණ විඳිනවා. පස් දොරෙන් හම්බ වෙන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රස, ස්පර්ශේ. නමුත් මේ වින්දනේ දැන් එකක් නෙවෙයි. දැන් හමු වුණාට වින්දනේ අතීත එකක්. හොඳයි හරි නරකයි හරි කැමතියි හරි අකමැතියි හරි තරහයි හරි ලෝභයි හරි බයයි හරි කියන්නේ පෙර හදාගත් එකක්. පෙර කියන්නේ මේ ජීවිතයේ අද දක්වා ගත කරපු ජීවිතය තුළ ඔබ මේ පිළිබඳ ඉගෙන ගත්තේ නැත්නම් ඔබ ඒවට අගයන් එකතු කරලා තියෙන්නේ. මේ වර්තමාන මොහොතේදී ඔබ මේ බාහිර දේවල් දකින්නවහනවා කියලා කතා කළාට ඒවට අදාළ ඔබ හදාගත්ත මේ චිත්තාභ්‍යන්තරයෙන් සිට එන්නා වූ හැඟීම ආවේගය එය තමයි විඳින්නේ. ඒ නිසා මේකට සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනා තුනක් තියෙන නැත්නම් වර්තමානයේ නම් එකක්වත් නැහැ උපේක්ෂාවක් විතරක් තියෙන්න ඕනනේ. අලුතෙන් හදාගෙන හඳුනා ගැනීමක් තමයි ඒක සැපකුත් නැහැ දුකකුත් නැහැ උපේක්ෂාවක් තියෙන්න ඕනනේ. දැන් අර විඳින්නේ බාහිර පුද්ගලයා කියලා අපි කතා කළාට එයා ආශ්‍රයෙන් සිතට ආරූප රූපේ. එයයි රූපස්කන්ධය. බාහිර එකක් නෙමෙයි. රූපස්කන්ධය සැප දුක් උපේක්ෂා වශයෙන් විඳින එක වේදනාස්කන්ධය. දැන් රූප එතකොට ඇහැට රූප කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප. අර දොරවල් 6 සකස් වෙලා තියෙන ආකාර 6කින් මේ රූප ආරම්මණය සද්දාරම්මණය පහළ වෙන්න. ඒ 6 පොලේ එකවර නෙමෙයි 6 වතාවට විඳීම් 6යි, වේදනා 6යි. රූපේ සහ වේදනාව හැඳිනීමට අවශ්‍ය චෛතසිකයට සංඥා කියනවා. එබැවින් සංඥාත් 6යි. රූප වේදනා සංඥා වලට අනුව එකතු වීම තියෙනවා. එතෙන්ද චේතනා. එතකොට සංකාරත් 6යි. දැන් මේ රූප වේදනා සංඥා සංකාර 4 ඇහි සිදුනොත් විඥානයේ චක්කු එය හඳුනා ගන්නවා. කනේ සිදුනොත් විඥානයේ සෝත එයින් හඳුනා ගන්නවා. විඥානත් 6යි. දැන් මේක ඔබ ගලපලා බලන්න හරිද කියලා. ඒකනේ අටුවාව කියලා කිව්වේ මම ඔබ. අන්නේ විදිහට ඔබ මව වුණත් පියා වුණත් දරුවා වුණත් දැරිය වුණත් පාලකයා වුණත් මේ ඡන්දදායකයා වුණත් ගුරුවරයා වුණත් ශිෂ්‍යයා වුණත් ඒ බාහිර ක්‍රියාකාරකම් තුළ කරන්නේ මේ ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් හෝ එහෙම නැත්නම් මනසින් ගන්නා වූ මේ ස්කන්ධ පහකට එකතු වී මේ අනේක. ඒට ස්වභාවික වරමක් දීලා තියෙන්නේ හටගෙන මැරි යන්න විතරයි. නමුත් එතන නෙවෙයි අපි දැන් ඉන්නේ පෘථග්ජන කියන පුද්ගලයා. ඔහු මේ ස්කන්ධ පංචකයට ළමා කල් පහවන විට ඔබඳු ස්කන්ධ පංචකයක් බව නොදන්නාකම පෘථග්ජන භාවයයි. ඒ නොදන්නාකම නිසා ඒකට එන දේ. රූපය આવොත් රූපය, ශබ්දය આવොත් ශබ්දය, ගන්ධය આવොත් ගන්ධය, බය આવොත් බය, සතුට આવොත් සතුට, තරහ આવොත් තරහ, පව આવොත් පව, පින આવොත් පින, ධානය આવොත් ධානය. එක එක පුද්ගලයාට එන જાති. ඒ එන දේත් එක්කලා ඇලීම ගැටීම තුලින් තමයි ඒ මම වෙන්නේ. එතකොට ඒ මොහොතට එන දෙයින් මම හැදෙනවා කියන එක බුදුන් වහන්සේ වදාහරලා තිබෙන්නේ මමගේ ජනප්‍රිය වචනේ අනුවගත් කල මයන්න මම හෝ කයන්න යන්න මම නෙවෙයි.
පසුගිය දිනක මා ඔබට අසුතවන්ත සූත්‍රයේ දෙවෙනි එකද කොහෙද පැහැදිලි කරමින් කිව්වා නේද? කය අවුරුදු 60ක් 70ක් 70ක් තියෙන නිසා මම කෙනෙක් කියලා ගත්තත් කමක් නැහැ. මේ සිතට එන දේ ඒ මොහොතේ මම කොට ගැනීම කෘතඥ ආතෙන් සිදුවන වැරැද්දක් කියලා. ඒ සිතට එන දේ කියන්නේ ඒ මොහොතේ ඇසෙන් කනෙන් නාසෙන් සිතේ පහළ වෙන දේනේ. ඒක අනිවාර්යෙන්ම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බේ නැත්නම් ධම්මේ. ධම්මේ නම් විවිධාකාරයි. සිතින් එන දේවල්. අන්නේ පහළ වෙලා නැතන එක ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය එකක්. ඒකේ මොන වදයකුත් නැහැ. නමුත් මෙතනින් පහළට වැටුණා අපි. අර එනයවත් එක්කලා බාහිර දෙයට ප්‍රිය කරන්න යාම තුළ අප්‍රිය කරන්න යාම තුළ ඒකට අදාළ ප්‍රියාප්‍රිය ඇලීම් ගැටීම් ඇති උනේ ඒවා නෙමෙයි සිතේ. ඇලීමෙන් මුලාවෙන් ගත්තත් ගැටීමෙන් මුලාවෙන් ගත්තත් අන්නේ ඒ මොහොතට එන දේ එහෙම ගන්න එකට කියනවා මඤ්ඤමානේ හෙවත් මමත්වෙන් ගැනීම. මමත්වෙන් ගත්තම ඒකට අර නිකන් අවසන් වෙන්න බෑ. පුනර්භවයකට හේතු තබා අවසන් වෙන්න වෙනවා. පංච උපාදානස්කන්ධය අවසන් වෙන්නේ අලිහට ගැනීමට හේතුවක් තබා. මේක මුලාග පැහැදිලි කරන්න බෑ. අපි එක තැනකින් ගත්තට චක්‍රයක් වශයෙන් සිදු වෙන්නේ අන්න පෘථග්ජන කියන එකේ තේරුම මෙබඳු දෙයක් දන්නේ නැති වුණාට මේක තුළ එන ඕනෑම දෙයක් එක්කලා ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් පව සමග ගැටෙමින් පින සමග ඇලෙමින් ධාන සමග ඇලෙමින් නැත්නම් ලෝභය සමග ඇලෙමින් ද්වේෂය සමග ගැටෙමින් ඒ ඇලීම් ගැටීම් මුලා නම් වූ තුනට අයිතුව මේ එන දේ මමත්වෙන් ගනිමින් උපාදානස්කන්ධයක් බවට පත් කරගන්නවා. එයම සංයෝජනයයි. කොහොමද ඒක සංයෝජනය වෙන්නේ? දැන් මේකටනේ සක්කාය කියන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියන්නේ. එතකොට ඒක මමත්වෙන් ගැනීමටනේ දිට්ඨි කියන්නේ. සක්කාය දිට්ඨි සංයෝජනයක් නේ. අන්න එතකොට දිට්ඨි කියන එකේ තේරුම සසරට බැඳෙනවා කියන එකනේ. ඒ පංචස්කන්ධයෙන් සසරට බැඳෙන්නේ නැහනේ. පංච උපාදානස්කන්ධයෙන් සසරට බැඳෙන්නේ. ඉතින් ඔබට පවෙනුස් සසරට බැඳෙන්න පුළුවනි, පිනුනුස් සසරට බැඳෙන්න පුළුවනි. එතකොට ඒකට සක්කාය දිට්ඨි කියලා කියනවා. ධානයෙන් රසනට බැඳුනොත් එහෙම රූපාවචරයේදී රූප රාග කියනවා, අරූපාවචරයේදී අරූප රාග කියනවා. සක්කාය දිට්ඨි වෙනුවට. ඒත් සංයෝජනයක්. එනිසා මිනිසා නිදහසේ ජීවත් වෙන්නට මිනිසාට වරම් ලැබී උපදිනවා. ඔහු අර ඔය 70 77 80 80 කාලේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණා වූ බලය නීතියක් අනුව ප්‍රජා අයිති අහෝස කිරීමක් කියලා එකක් ආවා. පසුවත් තිබුණා එක්කෙනෙක් දෙන්නෙකුට. ඒකට ප්‍රජාව ඉන්නවා. හැබැයි අයිති අහෝසි කරලා. ඒක නම් කියන්නේ ඡන්දේ දාන්න බෑ, ඡන්දේ ඉල්ලන්න බෑ, එහෙම බත් කන්න තහනම් කරලා නැහැ. මේක සංකේතවත් කළේ පුවත්පත් වාර්තා කරෝ කකුලේ ලොකු බර ගෙඩියක් බැඳලා. අඩිය තියන්න බෑ, බැඳලා තියෙන්නේ. අන්න මේ සැනසille ජීවත් වෙන්න උපදින පුද්ගලයාට මේ උපාදානය යනු බර ගෙඩියක්, සසරට බැඳීමක්. මේක මිනිසා අතින් කරගන්න වරද. මේක තමයි මම නම් දකින්නේ පාපය කියලා. අපිට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ පාපේ වෙනයි පිනවනේ ධානය වෙලයි කියලා වෙනකට බෙදාගෙන ඊට පස්සේ හොයාගන්න බැරුවනේ ඉන්නේ. අපි ඒ තුල හොඳ එක නරක එක හොයන්න ගන්නවා. ඒ වත්මන් සමාජයේ බෙදීමට අනුව නමුත් තථාගතයන් වහන්සේ පාපම් පාපකතෝ පස්සතාති පාපේ දැක්කනම් ඒ නොයැලෙන්න මිදෙන්න කියලා විතරයි වණක් කියලා තියෙන්නේ. එහෙනම් මා දකින්නවා පාපයේ සංයෝජනයයි. සංයෝජනයන් මිදීම පාපයෙන් මිදීමයි. ඒ සංයෝජනයට අදාළ පවද පිනද ධානයද කියලා කතාවක් නැහැ නේද එතකොට. අනිම ආර්ය විග්‍රහයට අනුව දකින්න පුරුදු වෙන්න. ඔබ මේ සමාජයේ පොතින් පතින් ඉගෙන ගත්ත සම්මතාර්ථයට අනුව පටලවා ගන්න එපා මේක. දැන් මොහොතක් පාසාම මොකද කරන්නේ? මේ අවසන් වෙන්නේ
චිත්ත අභ්‍යන්තරේ ශේෂයක් ඉතුරු වෙලා. මේ ශේෂයක් ඉතුරුකට අවසන් කරන එකට තමයි අවශේෂ නිරෝධය කියලා කියන්නේ. ඒ පෘථග්ජන භාවයේ පුද්ගලයාගේ අවශේෂ නිරෝධයෙන් තොර එකක් නිකං ස්කන්ධ පහළ වෙලා අවසන් වෙනවා ඇති. නමුත් උපාදානස්කන්ධවල මේ අවශේෂය සිදු වෙනවා. මේකට තවත් නමක් තිබෙනවා. ඒවං පි තණ්හානුසය අනුහතේ කියලා වචනයක්. ඉදං පුනප්පුනං දුක්ඛමිදං පුනප්පුවං නිබ්බන්තති දුක්ඛමිදං පුනප්පුනං. අර තණ්හානුසය ඇති කල නැවත නැවත දුක හට ගන්නවා. අන්න දුක හට ගන්නට හේතුව තැබිය ඔබ ඒ ලෝකයේ දෙස වර්ධවා ගැනීමෙන්, ලෝකයේ සමග ඇලීමෙන් ගැටීමෙන්. දැන් කුඩා දරුවා ලෝකෙත් එක්කලා අටලෝ දහමක සම්බන්ධ ගැටීමක් නැතුව, ලාභාලාභ සම්බන්ධ විශේෂ ඇලීමක් ගැටීමක් නැතුව සරල දිවත් වෙනවා සිනාසී. නිකන් සුළඟේ පෑව යන කිරිල්ලියක්සේ. නමුත් අර ප්‍රජායිතිය අහෝසි කිරීම කකුල බැඳ වගේ ඔබ බැඳෙනවා සසරට. මෙහෙම බැඳිලා කලක් යනකොට තමයි බුදුවරු පැහැදිලි කරන ධර්මකාරණ අනුව ඔබට සංයෝජනය වීම තේරෙන්නේ. නමුත් සංයෝජනයන්ගෙන් මිදෙන්න ඕන නැති අයට පෘථග්ජන සමාජය තුළ පංච උපාදානස්කන්ධය පාවිච්චි කරමින් පවෙනුත් සසරට බැඳෙන්න පුළුවනි, පිනුත් සසරට බැඳෙන්න පුළුවනි, ධානනුත් සසරට බැඳෙන්න පුළුවනි. එතකොට බද්දෝ මාරස්ස. කුමක්ද මඤ්ඤමානකට ගන්නේ? පවද පිනද ධානය කියලා නෑ. ඕන දෙයක් මමත්වෙන් ගැනීමේදී අර ඒකට එන දේ මමත්වෙන් ගැනීමට තමයි ඇලෙනවා, මුලා වෙනවා, ගැටෙනවා, මුලා වෙනවා කියලා කියන්නේ. එතකොට සසරට බැඳෙන එකට සංයෝජනය වෙනවා. මෙන්න මේ විදිහට අප ළඟ සිදු වුණා වූ වරදක් තමයි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම. දැන් මේ තබා තිබෙන ඒ නැවත එනවා. ලෝභය තැබුවා නම්, ද්වේෂය තැබුවා නම්, මෝහය තැබුවා නම් නැවත එන්න භාවිතා කරන්න එක බලවත් වෙනවා. බලවත් වෙන තරමට ඒකේ දුක වැඩි. අන්නේ ඒ තියාගත් එක හිතට එනවට කියනවා uppannam kama vitakkam, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. එක මෙහෙ තිබිලා එනවා නෙවෙයි, සිත ඇතුලේ තිබූ හේතුව නිසා හට ගන්නවා. මෙහෙ උදව්වක් වෙනවා හටගන්න. සැඟවිලි තිබෙන හේතුව නිකන් එන්නේ, අදාළ කරුණක් යෙදෙනකොට මතුවෙනවා. මා කියන්නේ ජලයට විවිධ ගල්ලස්සේ සැඟවී ඉන්නවා විවිධ මාළුන්. නමුත් දන්නේ නැහැ ඉන්න බවක්. ඔවුන් ප්‍රිය කරන හැමවල් තියෙනවා. සමහරට පණ ඇති පණුවෙක්, සමහර විට පොල් කෑල්ලක්, සමහරට තව මොනවා හරි දෙයක්. ඒ දේ හමු වුණාම වෙනවා. ඇමගිලින්න සතායනවා වගේ බාහිර කාරණයක් ඇදීම තුළ Tamanගේ චිත්තෙහි උපදින්නා වූ මේ හැඟීම නැවත උපදින්නේ ඔය තැබූ නිසා නැවත උපදිනවා. ඒක තුළින් බලන්න කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නැවත ඉපදීමේ දුක නේද කියලා. දැන් එතකොට පංච උපාදානස්කන්ධයට අහු වෙලා. ඒක තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. දැන් ඒක තමයි පමාද විහාරිත්වය කියලා කියන්නේ. විශාල බණක් දැනගන්න ඕන නෑ මේක තේරුම් ගන්න පුළුවන් නම්. දැන් තථාගතයන් වහන්සේ මේකට පමාද විහාරය කියලා අලුතින් යෝජනාවක් ගෙනනවා. ඕකෙන් ගැලවෙන්නේ මෙහෙමයි කියලා. ඒ ගැලවෙන ප්‍රතිපදාව වඩන්න ඕනනේ. දැන් මේක මේ වෙන සිද්ධිය මගේ පහුගිය ධර්ම දේශනාවලම ස්කන්ධ පහ තුළ හොඳට කියලා තියෙනවා. ඒ බැඳෙන ආකාරය ඒක මොහොතක් තුළ සිදු වෙන්නේ. මොහොතක් තුළ ඇස තුළ, කන තුළ, නාසය තුළ උපදින ස්කන්ධ පංචකය තුළ සිදු වෙන්නේ. ඉන්නහාට යන්නේ නැහැ. අර එම වගේ කොටස මෙහින් හමු වෙන රූපේ නැත්තම් ශබ්ද රූපය. මැද තැන ප්‍රසාදය, ඇහි කනේ නාසයේ. කරුණු දෙකයි. එතකොට ඇතුළ සතා උපදිනවා වගේ චිත්තාභ්‍යන්තරය තබා තිබෙනා වූ අනුසය ක්‍රියාත්මක වෙලා ඇලීම නම් කාම විතර්කයක් වශයෙන්, ගැටීම නම් ව්‍යාපාද විතර්කයක් වශයෙන්
එහෙම නැත්නම් විහිංසාව විතර්කයක් වශයෙන් එනවා. අන්නේ එන එකට අපි එකතු වෙනවට කියනවා පස්සපච්චා වේදනා. දැන් මේ වේදනාව ඔබට අදාළයි, ඔබට කැමති ආකාරයෙන් රුචි අරුචි පිළිකුල් ආදී වශයෙන් විඳින්නේ මෙහෙ තියෙන එකක් නෙවෙයි, ඒ හිතට එන එක. මේක උදව්වක් විතරයි. ඒ වේදනාවට ඇලෙනවට ගැටෙනවට තමයි වේදනාපච්චා තණ්හා කියන්නේ. ආයෙත් සසරට බැඳෙන්න හේතු වෙනවට තමයි උපාදාන හේවත් පාපය කියන්නේ. ආපහු හටගන්න චිත්තාභ්‍යන්තරයේ සැඟවෙනවට තමයි භව නැත්නම් අනුසය කියලා කියන්නේ. මෙන්න මේ සිද්ධිය අරමුණ තුළ සිදුවෙන එක තමයි අවශේෂ නිරෝධය. අවශේෂ නිරෝධය පෘථග්ජනයා සිදු කරන මෝඩකම. පමාව. ඕක භාවනාව නෙවෙයි. ඕක පමාව. ඇස තුළ කළත්, කන තුළ කළත්, නාසය තුළ කළත්, දිව තුළ කළත්, පව තුළ කළත්, පින තුළ කළත්, ධානය තුළ කළත් ඔය ඊට අදාළ අනුසය පාපානුසය, පුණ්‍යානුසය, රූපරාගානුසය, අරූපරාගානුසය. එහෙම ඒවට කියන්නේ තණ්හානුසය. එතකොට අපි අතින් සිදුවෙන වරදක් නේද සසරට බැඳීම, සංයෝජනය. දැන් මේක තේරෙනකොට ඕන කෙනෙක් සංයෝජනයට බැඳිලා ඉවරයි ටිකක්. වයසත් එක්කලා. දරුවෙක් නම් ටිකක්, තරුණෙක් නම් වැඩි, මහල්ලෙක් නම් ඊටත් වැඩි, හොඳ වයෝවෘද්ධයෙක් නම් හොඳටම වැඩි. හොඳටම වැඩි කියන එකේ තේරුම් ගන්න නුවණකුත් නැහැ, ගලව ගන්න කාලෙකුත් නැහැ. දැන් එබඳු පුද්ගලයෙකුට මේ තමන් විඳවන්නේ චිත්තහභ්‍යන්තරයෙන් හටගන්නා වූ විතර්කය කියන එක තේරුමක් නැහැ. ලෝකෙට මුණ දීලා අම්මටයි තාත්තටයි අක්කටයි නංගිටයි අව්වටයි වැස්සටයි පින්නටයි ඔක්කොටම බැන බැන ඉන්න පුළුවන්. මන්දයත් අර පරිලාහ සූත්‍රයේ සඳහන් පරිදි උදේ පටන් රෑ වෙනතුරු දකිනහන හැම කාරණයක්ම ප්‍රත්‍ය වීමෙන් ඔහුගේ මේ සැඟවුණා වූ විශේෂයෙන් ව්‍යාපාද විතර්කය හට ගන්නවා, හිංසා විතර්කය. කවුද තේරුම් ගන්නේ මේ විඳින්නේ හදාගත්ත දුකක් කියලා? මේකට Taman පත් උනානේ. වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම තුළ. දැන් ඕක තේරුම් නොගෙන ජීවිත අවසානයේ දක්වා ගියොත් ඔහුට ඇලෙන කරුණු 100 නම් දුක් 100යි 1000 නම් දුක් 1000යි. එතකොට ලෝකෙද තියෙන්නේ Taman හදාගත්ත එකේද. එහෙනම් ඔහුට ලෞකිකය වුණාම ලෝකෝත්තරය හමු වෙන්නේ නැහැ. දැන් බුදුවරු මිනිසාට මේක පෙන්නලා මේ එකතු වෙන එක තමයි මේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා කියලා පෙන්වන්නේ අරමුණට එකතු වෙන ආකාරය. දැන් මේකෙන් අහනවානේ නොගැනීම. නොගන්නවා නම් පෘථග්ජනෙක් නෙවෙයි, මතක තියාගන්න. ඒකයි මම මෙතන හදන්න ඕන කිව්වේ. උපාදානය කර නොගැනීම සඳහා පෘථග්ජන ශ්‍රාවකයා කරන්නේ උපාදාන කරගන්න එක. මේක තේරුම් යන එක ආර්යභාවයටපත් වීමයි. ඊට පස්සේ ඔහු කරන්නේ උපාදාන කර නොගන්නා ක්‍රියාවලිය. ඒක තමයි ඔහුට වඩන්න තියෙන භාවනාව. භාවනාව කියන්නේ වඩනවා කියන එකනේ. නොකරගෙන අවසන් කිරීම. ඒ නිසා මා දකිනවා බුදුරජාණන් වහන්සේ ගුවන්ලා තිබෙන්නේ කරුණු දෙකයි. ඒට අපි පාලි භාෂාවෙන් කියනවා පමාදේ සහ අපමාදෝ කියලා. වර්තමානයෙන් කියනවා කිරීම සහ නොකිරීම කියලා. නැත්නම් අලුතෙන් වචනයක් හදනවා එකතු වීම සහ එකතු නොවීම. දැන් එකතු වීමෙන් සිදුවෙන වැරද්ද කියලා දෙනවා. එකතු වීමෙන් සිදුවෙන වැරද්ද කියලා දෙන දුකත් හේතුවත් කියලා දෙනවා ඔන්න. ඒකෙන් ඔබ දුකටපත් වෙන ආකාරය. එහෙනම් නැතිව තන මාර්ගය තමයි එකතු නොවී ඉන්න එක. දැන් මේ සඳහා පොය දවස කියලා, සුදු ඇඳුම් අඳින දවස කියලා, නත්තා වෙසක් දවස කියලා එහෙම දවසක් දෙන්නේ නැහැ. ඒවා ලෝකේ සම්මතයේ තියෙන දේවල්. ඒවත් කිසියම් ආකාරයක එකකට වඩා ලොකු කුඩා. ඒ ලොකු ඇත්ත ලොකු නෙමෙයි. අපිට වෙසක් ලොකුයි. තවත් ආගමික පිරිසකට නත්තල් දවස ලොකුයි. තවත් කෙනෙකුට හජ්ජි උත්සවය ලොකුයි. තවත් කෙනෙකුට තවත් අර තියෙන්නේ කෙසෙල් ගස් දෙකක් දොරකට රඳවා තබලා කියලා. ඒ ලොකු මොකක්ද ඒ? සෑමදාම ඉරපායා බහින යන දවසක් Taman විසින් මනසේ ඇති අගයට අනුව නෙමෙයි දර ලොකු වෙලා තිබෙන්නේ. ඒ දවසට අදාළ කටයුතු වල ඕනේ දේවි. අනිත් අයට කිසි ගාණක් නැහැ.
අන්න එහෙම මේ ලෝකයේ සිදුවීම් ලොකු කර ගැනීම කුඩා කර ගැනීම අපි උපේක්ෂාවෙන් පිට පැනලා හදාගත්ත වරදක්. ලොකු දෙයක් සමහර අයට. ලොකු දෙයක් වෙන තරමට බැඳීම වැඩි. පාඩු වෙන තරමට ලොකු දෙයක් කොට පෙන්වන්නේ නැහැ කුඩා කරලා පෙන්නනවා. එහෙනම් ලොකු වීම කුඩා වීම කියන එක ඔය ගම්බද ව්‍යවහාරයේ තිබෙනවා. ඉස්සරලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු උණයි. එහෙම නැත්නම් පුතා සම්බන්ධයෙන් කියනවා අම්මට වඩා අම්මද බිරින්දද ලොකු වැඩියෙන් ඔබට. වැඩියෙන් මේ පැත්ත ගත්තාම ඊට බැඳුනහම අම්මා කියන දෙයට වඩා බිරිඳ කියනට අහන්න වෙනකොට නීතියෙන් බැඳලා ඉන්නේ. බිරිඳටනේ අම්මට නෙමෙයිනේ. ඉතින් ඒකට ඊට පස්සේ අම්මලා ඊර්ෂ්‍යා කරනවා ඔන්න ලොකු වෙලා. ලොකු වුණා කියන ඇඟෙන් ලොකු වුණා නෙවෙයිනේ. අර අගේ වැඩි කර ගැනීම. මම නම් දකින්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ ජීවත් වෙන්න කියන්නේ කිසිවක් ලොකු කරගෙනත් නෙවෙයි කුඩා කරගෙනත් නෙවෙයි. ඔය ලොකු කර ගැනීම කුඩා කර ගැනීමමයි දුක කියලා මම දකින්නේ. ඔකට තමයි අල්ලා ගැනීමෙන් තැවුල කියලා පාලියෙන් තිබෙන්නේ. උපාදා පරිත්තස්සනං චෝ භික්ඛවේ දේසිස්සාමි. මේ වරද තේරුම් ගන්න වෙනවා. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා උදේ සිට රැ වෙනතුරු. ඉරියව් 4 හෝ 5 දොරේ 6 දොරේ. අදාළ කරුණු ගැටෙනකොට අදාළ හැංගිලා තියෙනකොට සේනවා. කලේම මට ඉන්නවා බෑනරුම් පේන්නේ නැහැ කියලා එකට එකතු වෙලා ප්‍රතික්‍රියා දක්වන එක. අන්න දැන් මේක මේ ඉල්ලා තිබෙන තැනට ගෙනියන්න ඕන. පසුගිය දවසක සිද්ධියක් වුණා. අහසෙන්ගේ සරුංගලයක් පාත් වෙනකොට අල්ලා ගන්න ගිහින්. කතාවේ මේ හරිය මට මතක නෑ නිසා හදලා කියන්නම්. දැන් සරුංගලේ පිටිපස්සේ දරුවෝ පන්නනවානේ හරියට. හොඩ රත්තරන් වලට වඩා එක වටිනවා. කකුල් කැඩුණත් අත් කැඩුණත් කවන්නේ ගස්පල්ලි වැටලා නම් සරුංගලේ අල්ලන එක ලොකු දෙයක්. ඒක අපි දැකලා තියෙනවා තරුණ වයසේ ළමයින්ට තියෙන දෙයක්. දැන් මේක අල්ලන්න ගියාපුවම මේ අයිතිකාරයාත් පස්සෙන් එනවා අයිතිකාරයා වෙනුවට වෙන කෙනෙක් අල්ලා ගන්නවා. දැන් සරුංගලේ නීතිය අයිතිකා ගන්න සාමාන්‍ය නීතිය අයිතික අල්ලගත්ත කෙනානේ. දැන් අල්ලගත්තට අයිතිකාරයා ළඟ වුණා එයාටනේ අයිති. දැන් මේක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔය කඩදාසි කෑල්ලක් ඔක දීලා ඉවර වුණා නම් ඉවරයිනේ. එතනින් එහාට ප්‍රශ්නයක් නැහැනේ. නමුත් එහෙම දෙන්නේ නැහැ මම විසින්. අමාත්‍ය විසින්. දැන් මේක බේදයක් බවට පත් වෙලා දුරදිගකින් අන්තිමට මේ නිසාම දෙදෙනෙක් මිය යනවා. දැන් පංචස්කන්ධය තුලද මේ ගියේ පංච උපාදානස්කන්ධය තුලද? දැන් මිය ගිය අයට පරලෝ යාම වැරදි කර අයට එල්ලුම් ගත. දැන් මේ ව්‍යාපාද විතර්කයේ සැපද ලබා දුන්නේ. දෙකක් කියනකොට තුනක් කියනකොට 10ක් කියනකොට ලෝකේ මේක නිසා මිනිසුන් කොතර දුකටපත් වෙනවද කියන කාරණේ තේරෙනවා නම් මනුස්සයින්ද බුදුන් වහන්සේ වදාළ පරිදි අන්දන්ත මං තදා හෝති යං දෝසං සහතේ නරං යම් පුද්ගලයෙක් ඒ ස්කන්ධ පංචකේ ව්‍යාපාද විතර්කේ බවට පත් වුනොත් ඔහු අන්ධෙක් මුසපත් වෙලා පේන්නේ නැහැ. දහම් පාසලේ තුලයි රචනා තරඟවලයි දේශ කරන්න හොඳ නැහැ කියලා කියන්න පුළුවන්. ලියන්නත් පුළුවන්. අවශ්‍ය මොහොතට පෘථග්ජනයාට සිහිය නැති බැවින් ඒකට එකතු වීම ඇරුණාම පාලනය කරගන්න බෑ. ලොකු කුඩා කාටවත් බෑ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා අක්කෝ දේන. ඒ වචනේ එහෙම තිබුණාට කොතනද ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රෝධ නොකිරීමෙන් දිනන්න පුළුවන්. අවීරේ නච සම්මන්ති. ඒ තමයි බුදුන් වහන්සේගේ ධර්ම නියාමය. වෙන මොකුත් නෙවෙයි. කොහොමද ඒක කරන්නේ? හොඳ නෑ කියලා ලීවට හරියන්නේ නැහැ. අන්න ඔබට මේ ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් තිබෙනවා නම් ප්‍රසාදයන්ට ගැටීමේදී ওই විතර්ක තුنين එකක් එනවා. ඇලෙනවා කාම විතර්කය. එතකොට ඒක මත්පැන් කාමයේ වෙන්න පුළුවන්, රූප කාමයේ වෙන්න පුළුවන්, ස්පර්ශ කාමයේ වෙන්න පුළුවන්, තව මොනවා හරි. එතවා ඉටු කර ගැනීම සඳහා සැලසුම් සකස් කරනවා. රාත්‍රියේ එන්න හෝ රහසිගත වෙන්න හෝ ලියුමකින් දැනුම් දෙන්න හෝ තවත් කෙනෙක් ඒ ඔක්කොම සැලසුම් හදෙන්නට. එතකොට එකතු වෙලා නේද? ව්‍යාපාද විතර්කය.
එහෙම ආවහම මට මේකෙන් උනේ මදිකමක්, පුංචිකමක්, නින්දාවක් මම ඕක ලේසියෙන් අරින්න හොඳ නැහැ. පොලිසියට කියන්න, නීතියට කියන්න, මත්පැන් බොන මිනිස්සෙකුට කියන්න, වෙඩික්කාරයෙකුට කියන්න, කොඩි විනාන වින කරන කෙනෙකුට කියලා කකුලක් මේ කොරගස්සන්න අර මොකද කරන්නේ? අන්න එකතු වෙනවා. ඒ තමයි එකතු වීම. ඒ තමයි කෝදේන. අර ඇතුයිතෙන් ආපු එකට එකතු වෙනවා. මමත්වෙන් ගන්නවා. හොඳයි මේක උප්පන්නන් මේක හටගත් එක නවත්තන්න කියලා නෑනේ. උප්පන්නන් ව්‍යාපාද විතක්කං. දැන් නාදිවාසේති පජහති කියන එක කරන හැටි ඉගෙන ගන්නකෝ. ආවට ඉන් එහාට කය වචනට දෙන්න එකතු වුණේ නැත්නම් ආපු එක ඒ කාරණයක් එකතු වෙන එක තව එකක්. තව ස්කන්ධ පංචකයක්. එතකොට එකතු වුණේ නැත්නම් එතකොට ඒක කිරීමද නොකිරීමද? ඒකට තමයි නොකිරීම කියලා කියන්නේ බුදුන් වහන්සේ. ඉතින් ඔබ නොකිරීම ප්‍රායෝගිකව අත්හදා බලන්නකෝ වෙන්නේ නැද්ද කියලා. ඔක කියා ඉන්න නැතුව. දැන් කාම විතර්කේ මම පෙන්නන්නම් මෙහෙම. ඔන්න එක්තරා ගුරුවරියක් තමන්ගේ ජීවිතේ පවතින ගැටලුවක් විසඳා ගැනීම සඳහා ගුරුහරුකම් කරන තැනකට යනවා. පළවෙනි යනවා ඊළඟ වතාවේ රාජකාරී කරලා යනවා. ගෙදර එන්නේ නැහැ. සති ගණනක් නැහැ. ඊට පස්සේ තමයි පිළිමද හොයන්නේ. දැන් අර ගුරුකම් කරන පුද්ගලයාගේ බොරුකමක් ඔහු ඇතුළතින් හොයලා තියෙන වෙනත් එකක්. ඔහු කාම විතර්කයට සැලසුම් ගැහුවා ස්පර්ශ කාමයට. ඊට කරගන්න යාමේදී මැරුණා නැත්තම් මරන්න වුණා. අනතුරු එතන වලක් කපලා පොලිසියෙන් එකක දාලා යටින් වලලලා ඊට උඩින් බැම්මක් බැඳලා. දැන් ඊට කරන් යාම තුල එක ජීවිතයක් නැති වුණා අනිත් ජීවිතෙත් කපුකමත් ඉවරයි එල්ලුම් ගහේ නේද? ඒ වැරදි කාම විතර්කයක් වැරදි ආකාරයට ඔහුගේ බිරිඳ නෙමෙයිනේ. දැන් මට කියවනේ මේ වර්තමාන උදාහරණ වලින් පෙන්වන්න කියලා. තවත් තැන් තිබෙනවා. මේ වගේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් නැති කපටිකමෙන් මිනිසුන් රවටා ගරා ගන්නවා. ඒ නිසා මම කියන්න කැමති උන්ට කට්ට ආණ්ඩීන් කියලා. කට්ටණි කියන වචනේ. ඉතින් මෝඩ පහේ අම්මෙක් හරි කවුරු හරි ගියාපුවාම බලපුවාම බන්ධනයක් තියෙනවා, දෝෂයක් තියෙනවා. මේකට අහවල් જાති වුණ කියලා මහ ලොකු ගොඩකුත් ලියවගෙන එක්ක එතෙන්ද ගෙන්න ගන්නවා. නැත්තම් ගෙදරට එනවා. මේ ඔක්කොම ඇතුළත තියෙන කාම විතර්කයක සැලසුම්. එක තර්කණික කියලා තිබෙන්නේ තව අඩුවක් තියෙනවායි කියලා දියණිය එතන තබා මව කඩේට යවීම. ඉතින් මවට මොලයක් තිබුණේ නැහැ ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා තේරුම් ගන්න. තව තැනක තිබෙන්නේ මේ කුරුකම කරන්න පිරිමිගේ ඉඳලා බෑ ඈතට යන්න ඕන කියලා කාන්තාව තරුණිය ගෙදර තනි කරගන්න එක. මොකක්ද ඔහුගේ ඇතුළත තිබුණේ? කාම විතර්කය. ඒක ඉටු කරගන්න යාර සේරම දේවල් යොදන්නේ. දැන් මේ වයින් ඊට පස්සේ මැරුණාම හරි අහුණාම හොඳට තැලෙන්න ගුටි කනවා මිනිස්සුන්ගෙන්. මැරුණොත් එල්ලුම් ගස් යනවා. තේරෙනවද ඔබට දැන්? මේ විතර්කයකට එකතු වීම තුලින් සිදුවෙන හානිය. ඕක තමයි ලෝභෝ අත්තං ජානාති, දෝසෝ අත්තං ජානාති, මෝහෝ අත්තං ජානාති. අර්ථය දකින්නේ නැහැ ඒවට මොසපත් වුණාම අන්දෙක් වෙනවායි කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඕක ශේකරණ එකට කියනවා අර උද්‍යව්‍යයන් කියන තැන. පස්සත උද්‍යව්‍යයන්. ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං. අර නිබ්බානං කියන එකේ අර ස්කන්ධ පහ ඉපදීම මැරීමෙන් එහාට යන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැහැ. ඒ ස්කන්ධ පහ ඉපදීමකට පත් කරනකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිර්වාණය සාක්ෂාත් කරගන්නවයි. ඒක සෝවාන් පුද්ගලයා තමයි මේ නොකිරීමට පටන් ගන්නෙ. අක්ඛෝදේන පටන් ගන්නෙ. ක්ෂාන්ති පටන් ගන්නෙ. විතර්ක
නොයිවසන්න පටන් ගන්නේ. මේක සුළු දෙයක් ඔබට හුරු කරගන්න විතරයි තියෙන්නේ. ඔබට ලොකු ඕනකමක් තියෙන්න වෙනවා මේ එකතු වෙලා සසර හදාගෙන මෙහෙන් ගියාම ඕක කියලා දෙන්න කෙනෙක් නැහැ. මිනිස්සු වෙලා බෞද්ධ වෙලා මේ තරම් කනක් තියාන මේක තේරුම් ගන්න අනුගමනීය ප්‍රතිපදාවට එන්නම කියලා හිතා ගන්න. ඒක කන කැස්බා වියසිදුරෙන් අහස බලනට වඩා දුර්ලභ සිද්ධියක් වශයෙන් පෙන්වන්නේ. දැන් ඒ මොහොතමයි පෘථග්ජන පුද්ගලයා මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියලා පවත්තනවා. ඒ පැවැත්වීම තුළ වර්තමානයේ වැසී අනාගත ඵල උපාදාන වී ආයෙත් අවසන් වෙනවා. හොඳයි ඒකට එකතු නුනන. එකතු වීමට මඤ්ඤමානෝ කියනවා, එකතු නොවීමට අමඤ්ඤමානෝ කියනවා. එකතු වීමට ඒ සංස්කාරය නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියනවා. එකතු නොවන එකට අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලලා කියනවා. අර කාම විතරකය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයිද? ව්‍යාපාද විතරකය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයිද? විහිංසා විතරකය කියන්නේ උප්පන්නම් පංච උපාදානස්කන්ධය නෙවෙයිද? පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා කියලා දේශනා කරලා තියෙන මේ මමද තථාගත බුදු පියාණන් වහන්සේද? අර අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ එකතු නොවෙනවටනේ. ඒකට කියනවා මගේ නොවේයි මම නොවෙයි මගේ ආත්මය. එකතු වෙනවට මගේ මම මගේ ආත්මය. හරිනේ දැන් මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස් මමත්වෙන් ගත්තොත් සසරට බැඳුනවා. ගත්තේ නැත්නම් මේ පාරේ උපාදාන වෙන්නේ නැතුව අවසන් වෙනවා. අතහැරීම. මේ දිනවල අප කරන ධර්ම දේශනාවල මෙතෙන්ටමයි ඇවිදින් නවත්තන්නේ. මට දැන් අවශ්‍යකමක් තියෙනවා මේ සාමාන්‍ය සමාජයට මේක බොහොම පහසු දෙයක් එදිනෙදා ජීවිතේදී පටන් ගන්න මේකෙන් ලැබෙන සැනසීම විශාලයි කියලා. ඔය පෙරම් පුරපුර ඉන්න දෙයක් නෑ. ඔකට තමයි ආවේ කියලා පැහැදිලි කරලා දෙන්න. ඒකට හේතුකුත් ඉදිරිපත් කරනවානේ මම. ඔය කියන තරම් පෙරම් පුරන්න ඕන නම් හෝ කැලේට යන්න ඕන මහාන වෙන්න ඕන නම් හෝ තව ಜಾති එනම් මේ සම්බුදු සසුන තුළ සුනීත කෙනෙක්, සෝපාක කෙනෙක්, රජ්ජුමාලා කෙනෙක්, කිසා ගෞතමී කෙනෙක්, පටාචාරා කෙනෙක් නැහැ. මතක තබා ගන්න. කුශාග්‍ර බුද්ධිමතුන් නොගතුන් නෙමෙයි මේ අහිංසක පුරවැසියෝ. අයන්නවත් දැනගෙන ඉන්න නැහැ. දැන් ඔබට මේක උපදින හැටි තේරෙනවා නම් එකතු වීමයි ප්‍රමාදය කියලා තේරෙනවා නම් අකට පාළි දැනගන්න ඕනේ නැහැ එකතු වෙන්න. නමුත් සතිය ඕනේ. එකතු උනේ සතිය නැත නිසා. ඒ නිසා බුදුසම මේ මොහොතට දියුණු කළා වූ සතියක් ඕන මේකේ ආදීනව දැකලා මේ ආදීනව තමයි මේ පෙන්වුවේ මෙච්චර වෙලා. එල්ලුම් ගස් යන මරුන් කණ්ඩ සිදුවෙන කාරණා ඒ එකතු වීමේ ආස්වාදයේ ආදීනවේ. මෙලෝ වශයෙන් දඬුවම් සමග පරලෝ වශයෙන් දුගතිගාමී හෝ සතර. දැන් එහෙනම් නිස්සරණය කියන්නේ එකතු නොවෙනවටනේ. ආස්වාදය කියන්නේ මමත්වෙන් ගන්නවට නිස්සරණය කියන්නේ එකතු නොවෙනවට. ඉතින් ඔබට උදේ එළියුන්ටන් පටන් රෑ වෙනතුරුම ඉරියව් හතරෙදීම තමන් කරන ඕනෑම තැනකදී තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ සංගවාගෙන තිබෙනා වූ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක උපදින්න හේතු තිබෙන බව දැනගෙන අනුසයක්. මේ හොරා කොයි වෙලාවක හරි එන්න ඕන එළියට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් වශයෙන් අල්ලගන්නට සිහිය පාවිච්චි කරන එක නේද කරන්න තියෙන්නේ. අදාළ ශේෂ්ත්‍ර තියෙනවා තම තමන්ට. ගෙදර හොඳ නම් ගෙදරදී ව්‍යාපාර උපාර්ග උපදින්නේ නැහැ. නමුත් බිරිඳත් එක්කලා ඔරොප්පුවක් නම් ඒක ව්‍යාපාරද උපදින තැනක්. දේශපාලන වශයෙන් වාදයක් නැත්නම් ගෙදර ව්‍යාපාර විතර්කේ උපදින්නේ නැහැ. වාදයක් තියෙනවා නම් කතා කරන්න ගියාම උපදීවි. ගුරුවරයා ශිෂ්‍යයාට ලැබිනම් හදාගන්න ඕනකම ඇරුණාම ව්‍යාපාද විතරක් උපදින්නේ. නමුත් පෞද්ගලික ඕන්තරයක් තියෙනවා නම් වෙලාවක් බල ඉන්න ඇදයක් ගහන්න. මොකද ගුරුවරයාත් පෘථග්ජන වෙන්න පුළුවන්. ඔහු හැඟීම් වලට වහල් වෙන්න ඉඩ තියෙනවා. ගුරුවරු විසින් නොකල යුතුයි. නමුත් එහෙමත් කරන තැන නැත්තේ නෑ. සමහර කන පැලිලා හැම තියෙන ස්පිරිතාලවල යන්නේ ළමයි. ඔය දේශපාලනඥයෝ එහෙම දියත් වෙලා ගුරුවරියන්ට කරපු දේවල් තිබෙන්නේ ඔය. එනිසා මේ පෘථග්ජන පුද්ගලයා යම් කටයුත්තකදී මමත්වෙන් අරගෙන ලෝභය පාවිච්චි කරනවා නැත්නම් දේශය පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනවා කියන්නේ ඒකට එකතු වෙනවා. ඒ පංච උපාදානස්කන්ධේ පරිහරණය. එහෙනම් නැවතත් හේතු ඉතුරු වෙනවා. ආයෙත් නැවත උපදින්න. එහෙනම් නැවත ඉපදීමේ දුක තමයි ඊට පස්සේ විඳින්න වෙන්නේ.
හොඳයි මේක තබන්න නැත්නම් තියෙන එක දුර්වලලා යනකොට නැවත උපදින්න මොකවත් නැතුව යනවානේ. දැන් බාහිර කාරණා නිසා ඔබට හිතනවාද ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න ඔබ ළඟ තියෙයි කියලා? නැත්නම් එතන නිවිලා කියන එක තේරෙනවද අනුමාන වශයෙන්? එකතු නොවීමේ අගේ තේරෙනව නේද ඔබට? දැන් මේ ඉදිරිපත් කරපු උදාහරණ ආශ්‍රයෙන් තවත් ඔබේ ජීවිතයට යොදා ගන්න. තව තිබෙනවනේ. මා මෑතදී සිදුවෙන ප්‍රශ්නයක් තිබෙනවනේ. ගහෙන් අට මිනිස්සයාට ගොඩක් තැනලා තියෙනවා. මෙහි වැහි වහිනවා. අර පැත්තෙන් පොහොර පිළිබඳ ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා. දූරදර්ශීව දිගු කාලීන වශයෙන් ගත් කල හිතකර වුණාට කෙටි කාලීන වශයෙන් ගත් කල ඒක බඩගින්නටත් පහර වදින ආහාර අඩු වෙන කාරණයක්. ඒ නිසා ගොවියාට ව්‍යාපාද විතර්කයේ උපදින්න කාරණා. පොහොර සමාගම් මෙහෙවනවාද විරුද්ධවාදීන් මෙහෙවනවාද අපි දන්නේ නැහැ. නමුත් ඉතින් ඔය දැන් කෑගහ හිටියට විස්තරي හරියනවා. ඒක ප්‍රතිපත්තිමය තීරණයක් නම් රජයක ඒකේ ආයහත් විපාක බලපානවා නම් තමයි. නමුත් අපිට විකල්ප මාර්ග හොයන්න වෙන්නේ නැද්ද? අස්සන්න සරු කරගන්න. ඒකට කෑ ගහන එකද උත්තරේ? ඔබේ වයස තරුණ නම් මේක තේරෙන්නේ නැහැ. මගේ වයස යමක් තේරෙන වයසේ තමයි මේ සමාජයට තෙල් පොහොර එන්නේ. 69 70. ඒ අවුරුදු 50ක්ම අපි වසවිස කාලානේ තියෙන්නේ. ප්‍රතිඵලය කොහෙන්වත් අතුරු ටිකක් බොන්න බෑ පොළොවෙන්. ඉන්දියාවේ වගේ. ඒ වගේම බැරලෝහ ප්‍රතිශතය ඉහළ ගිහින් හැමතැනම. පොළොව වස කරගෙනනේ තියෙන්නේ. ඒ පස කරගත් එක තව අවුරුදු 50කින් 25කින්වත් වස තැනට හදාගන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. දරු පරපරකට ආදරය කරනවා නම්. ඒ නිසා ඒකේ වරදක් දකින්නේ නැත්තේ. නමුත් ඒක දිගු කාලීන තීරණයක් වෙන්න ඕනේ. ඒක මෙතරම් මිනිසුන් කලබල කරන තීරණයක් වෙන්න හොඳ නැහැ. අදකීම් අධිකම තුල. ඒක දැන් 50ක්ම කෑවනම් තව 5ක් විතර අඩු කරගන්න දුන්නම් 25 හරි. නමුත් ඒක නම් තීරණය අපිට කරන්න තිබෙන්නේ ඒකේ ඈත හොඳ බලලා අපි කලබල නොවෙන්න අදාළ වෙනත් ක්‍රියාමාර්ග වලට යන එක. ඔය 60 70 65ට පෙර අපේ අම්මලා තාත්තලා අත්තලා කිරි අම්මලා ඔය යූරියා තිබිලා ඔය තෙල් තිබිලා නෙවෙයිනේ ගොවිතැන් කළේ. එනිසා මිනිසා දුකටපත් කරන්නේ මිනිසා චිත්තඅබ්බතරෙන් හදාගත්ත කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. මෙන්න මේ තුනේදී තමයි බුදුන් වහන්සේ වදාළ විදර්ශනා භාවනාව ඔබට තිබෙන්නේ. එතකොට පෘථග්ජනයට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ පෘථග්ජනයි. තේරෙන්න ඕන නම් දැන් ඔන්න කරන්න ඕන වැඩේ. කොයි මොහොතේ මේ හතුරා ඔබට පහර දෙයිද දන්නේ නැහැ. යාට එකතු නොවෙන්න ඔබට සිහිය තියෙන්න වෙනවා. බාරගත්තේ නැත්නම් එයා යන්න ඕන. සිතුවිලි හට ගැනීම නැතිවීම සිතුවිලි හැටියක්නේ. එහෙනම් ලෝක වීරියක් තියෙන්න වෙනවා. එකතු වුණාම ආදීනව පේන නිසා එකතු නොවී ඉන්න. විරියන දුක්ඛං අච්ඡේදය ගැලපෙන්නේ එතෙන්ද තමයි. අන්න ඒකට එකතු නොවෙනවට අප්‍රමාද වෙනවයි කියනවා. එකතු වෙනවට ප්‍රමාද වෙනවා. එකතු වුණොත් උපාදානස්කන්ධ බවට පත් වෙයි. සතර හැදෙනවා. එකතු වුණේ නැත්නම් පස්ස නැහැ. පස්ස නිරෝධා. අරමුණක් පාසාම. දැන් එහෙනම් අර සැප දුක් උපේක්ෂා වේදනා ඒකේ නැහැ. එහෙනම් ඒකට තණ්හාවකුත් නැහැ. ඒකට උපාදානයකුත් නැහැ. බවත් නැහැ. ඔන්න උපාදානෙන් මිදෙන හැටි. ඉතින් මේකට ත්‍රිපිටකේ අනිත්‍යයි නිට්ටයයි කියලා යොදලා තියෙන්නේ ඕක තමයි. ඔතෙන් තේරුම් ගන්න බැරි වුණාට. ප්‍රමාදය අප්‍රමාදය කියලා තියෙන්නේ ඕක තමයි. අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන්නේ ඕක තමයි. ඒ නිසා ඔබේ මනසේ තිබෙනා වූ බුදුදහම බරපතලයි ගැඹුරුයි හුඟාජාති කරන්න ඕන කියන මේ අවුල් මානසිකත්වයේ පැත්තකින් තියලා මේක සාමාන්‍ය මනුස්සයාටත් කළ හැකි ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ඒ තුළ ලබන්නා වූ සැනසීම උත්තරීතරයි. ඒ විතරක් නෙමෙයි ලෝකෙට බොහොම යහපතක්. අන්න දැන් අන්න ඒ අර පස්සත උදයවුන් වලදී ලෝභක්කේ, දේසක්කේ, මෝහක්කේ ආරම්භ වෙනවා එකතු වෙත් නිසා. දැන් ඒ නිසා දුක හටගන්නේ සසරකුත් නැහැ නේද ඉන්නේ එහාට. ශ්‍රේෂ්ඨ නැද්ද එතකොට? ප්‍රසජන භාවයේ පින් එකතු කරලා පව් එකතු කරලා හරක් හදාගෙන ගිහින් ගැලවෙන්න බැරුව ඉන්නවා. මෙතන ගැලවෙන පාරක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨ නැද්ද? ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම විතරයි එතකොට ඉතුරු වෙන්නේ. මොකද අතීතෙන් එන්නේ නැත්නම් එන්න දෙයක් නැහැ. එතකොට ප්‍රසාදයන්ට ගැටෙනකොට අඳුනන්න රූප දනා සංඥා සංකාර පහට ගනි. ඒක නැසෙයි.
මෙබැවින් එන මේ කරුණ ඔබේ අවබෝධය බවට පත් කරගන්න ධර්ම දේශනා ගණනාවක් අහලා තේරුම් ගන්න. එතකොට මේක අතීත කරුණකුත් නෙමෙයි අනාගත කරුණකුත් නෙමෙයි වර්තමානයේ කළ යුත්තක්. තමන් කරන කර්තව්‍යයට අමතර වැඩක් අනුන්ට නොදැනෙන සතිමත් වීම. දැන් ඔබ පටිසෝතගාමියෙක් වෙයි බහින කලාව. එහි ප්‍රතිඵල ඔබට වගේ වටපිට හැම දෙනාටම කෙක්ක දාගන්න නැතුව ඉන්න, කොක්ක දාගන්න නැතුව ඉන්න, සාමයෙන් සමගින් සියල්ල කරගන්න පුළුවන්, hina මුණකින් යුක්තව ඉන්න, ලෙඩ අඩු වෙන්න හේතු වෙයි. එතකොට බුදුන් වදාළ දේ සත්‍යයි කියලා ඔබට ප්‍රායෝගිකව තේරෙවි. එහෙමයි බුදුබණ ඇත්ත කියලා තේරුම් ගන්න. බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි තැකේ දුර වෙන්නේ ප්‍රතිඵල හම්බ වෙනකොට. අදාළ කරුණු තේරුම් ගනිමින් ඉහාත්ම වශයෙන් ලබාගත් ජීවිතයේ මේ ප්‍රතිඵල ඔබේ බවට පත් කරගන්නට මේ කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනය ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා බැතිවර දායකත්වයේ දරනු ලබන්නේ පානදුර වලාන ශ්‍රී විජයමාවතේ අංක 25 ධර්ම ස්ථානයේ පදිංචි එස්.එල්. විමල් සිරිලාල් මහතා, එන්.එම්. විනීතා කල්යාණී ලියනගේ මහත්මිය සහ එන්.එම්. ලක්මිනී රාධිකා මෙනවිය විසිනි. අරමුණු අතර උතුම් වූ ධර්මදානින් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්ති බලයෙන් අද දින ජන්මදිනයේ යෙදෙන එස්.එල්. විමල් සිරිලාල් මහතාට සහ එන්.එම්. ලක්මිනී රාධිකා මෙනවියට නිදුක් නිරෝගී දිවියකට ප්‍රාර්ථනා කරනු ලැබේ. එමෙන්ම එන්.එම්. කල්යාණී ලියනගේ භාර්යාව ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. විමල් සිරිලාල් මහතාගේ පියාණන් වන මීට වසර 34කට පෙර මියගේ එස්.එල්. සිරිසේන මහතා සහ මෑණියන් වන මීට වසර 21කට පෙර මියගේ කේ සෝමාවතී මහත්මිය, එන්.එම්. විනීතා කල්යාණී ලියනගේ මහත්මියගේ සහ එන්.එම්. ලක්මිනී රාධිකා මෙනවිගේ මෑණියන් වන මීට වසර 16කට පෙර මියගේ ඩී.ඊ. අමරසිංහ මහත්මිය සහ පියාණන් වන මීට වසර 6කට පෙර මියගේ එන්.එම්. සෞන්දරිස් මහත්මයා සහ විමල් සිරිලාල් මහතාගේ කුඩම්මා වන ජී.ඩබ්ලිව්. මල්ලිකාද සිල්වා මෙනවියගේ ගුණ අනුස්මරණය කිරීමටත් මෙම උතුම් පුණ්‍ය කර්මය අනුමෝදන් වීමෙන් ඉක්මන් භවයකදී නිර්වාණ මාර්ගයේ පූර්ණවීමටත් හේතු වාසනා වේවා කියන පැතුමකුත් තිබෙනවා. දෙපාර්ශ්වයේම නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ටත් ඔවුන් අතර පින් බලාපොරොත්තුව සිටින අය වෙත්නම් ඔවුන් හටද මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ලෝකවාසී සියලු සත්වයාට දෙපාර්ශ්වයෙන් සුජීවත් සිටින සියලුම සහෝදර සහෝදරයන්ට ඥාතීන්ට සහ ධර්මදේශනය ශ්‍රවණය කරන්නා වූ සියලුම පින්වතුන්ට ධර්ම දානමය පුණ්‍ය කර්මය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ඇතිව නිර්වාණගාමිනී මාර්ගයට පිවිසීමට ශක්තිය ධෛර්ය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දේශකයන් වහන්සේට මේ භවය තුළදීම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම උතුම් පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා. කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලුම රෝගීට ඉක්මන් සුවය ලැබීමටත් මේ පුණ්‍ය කර්මයේ හේතු වේවා. පැතුම් සියල්ල ඔබේ කියවනු ලැබුවා. පැතුම් සඵල වේවා. සුබ උපන්දිනයක් වේවා ඔබටත්. මේ කියන්නා වූ ආකාරයකට ඉහාත්ම වශයෙන්ම මේ එකතු වීමේ ප්‍රමාදය සතර හදන හැටි දැනගෙන එකතු නොවීමේ විදර්ශනාව තුළින් නිවන සැනසෙන මංකෙත් ඉවර කරගන්නට අවබෝධය ලැබේවායි මගේ ප්‍රාර්ථනයයි. සබ්බිහිතෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानम्